समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुक्तम् ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලු අයං බදන්තා කතමං පන උසු පඨමං ජානන්ති ඉදා උසු බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පච්ච විහෙරති ඉදං උච්චති ආවුසු පඨමං ඥානන්ති කවුද ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමලත් යුද හමුදා කර්නල් කාලිංග ගුණරත්න පින්වත් මහත්මාණන් ඉදයාබර මහත්මිය සමාන්ත ගුණරත්න මහත්මිය දායකත්වයේ ධර්මයේ සංවිධානය කරන ලබන නිර්වාණ පටිපදා පින්බර භාවනා ධර්මදේශනා වැඩසටහන් මාලාවේ 61 වන ධර්මදේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කරන්නට යෙදුනේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, ඔය පුණ්‍යවන්තයිනට මේ වෙනකොට අපි මහා වේදාල සූත්‍රයෙන් ධර්මදේශනා 7ක්ම දේශනා කළා. අද තියෙන්නේ 8 වන ධර්මදේශනාව. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, එදා මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේත් එක්ක දවල් දාණයෙන් පස්සේ ධර්ම සාකච්ඡාව යෙදනවා. දැන් සාකච්ඡාවේ මේ වෙනකොට මූලික කරුණු රාශියක් කතා කරලා තියෙන්නේ. යෝනිසෝ මනසිකායේ සම්මාදිට්ඨිය ආදී කරුණු ගැන සාකච්ඡා කරලා අද වෙනකොට නිරෝධ සමාපatti සුවේට ආසන්නව තියෙන කරුණු සම්බන්ධව සාකච්ඡා කරනවා. අපි මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් මෙහෙම අහනවා. කතමං පනාවුස්සෝ පඨමං ඥානන්ති. එවත්නි ප්‍රථම ඥානය කියලා කියන්නේ මොකටද කියලා. එවත්නි ප්‍රථම ඥානය කියලා කියන්නේ මොකටද? පින්වත් සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර වෙන්නේ පින්වතුනි, ඉදා උසෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමං ඥානං උපසම්පච්ච විහෙරති ඉදං උච්චති ආවසෝ පඨමං ඥානන්ති කියලා. එවත්නි මේ ශාසනයේ ප්‍රථම ඥානය කියලා කියන්නේ ඒ පැවිදි පින්වතුන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර්කයේ ਵਿਚාරය තියෙන ඒ විවේකීන ප්‍රීතිය සැපය තියෙන ප්‍රථම ධානයට ඇවිල්ලා වාසය කරනවා. එවත්නි ප්‍රථම ධානය කියලා කියන්නේ මේකට කියලා දේශනා කළා. පින්වත්නි ප්‍රථම ධානය මෙතනදී මහා කොට්ටිත මහරහතන් වහන්සේ අහන්නේ උබතෝ භාග විමුක්ත වුණු භික්ෂූන් වහන්සේ කලින් කලට නිරෝධ සමාපatti සුවේට සමවදිනවා. ඒ නිරෝධ සමාපatti සුවේට සමවත්න ඒ පින්වත් ස්වාමින් වහන්සේගේ ඒ ධානවල ප්‍රථම ධානයේ තමයි මුලින්ම තියෙන්නේ. ඒ කියන්නේ නිරෝධ සමාපatti සුවේට සමවදින්න බෑ හැම රහතන් වහන්සේ නමකටම. කෙනෙක් රහත් වූ පමණින් පින්වත්නි ඊදිපාතිහාර පාන්න බෑ. රහත් වූ පමණින් අනුන්ගේ හිත් කියවන්න බෑ. රහත් වූ පමණින් නිරෝධ සමාපatti සුවේට සමවදින්න බෑ. කෙනෙක් රහතන් වහන්සේ නමක් වීමෙන් වෙන්නේ සසර පැවැත්මට හේතු වන සියලු කෙලෙසුන් ඒ චිත්තසංතතිය නැත්තටම නැති කළා දාලා
මගපල්ලාභී උතුමන් අතර ඒ අරහත් මාර්ග ඥානයේ කෙලෙසුන් නැසූ උත්තමයෙක් බවට පත් වෙනවා. හැබැයි අභිඥාලාභියෙක් වෙන්නේ නැහැ. අෂ්ටඵල සමාපත්තිලාභියෙක් වෙන්නේත් නැහැ. රහතන් වහන්සේ අෂ්ටඵල සමාපත්තිලාභියෙක් වෙන්න නම් අභිඥාලාභියෙක් වෙන්න නම් ඒ අවශ්‍ය දේවල් කරගන්න වෙනවා. උබතෝ භාග විමුක්තිකයෙක් වෙන්නට වෙනවා. උබතෝ භාග විමුක්තිකයා කියලා කියන්නේ සමාපatti වලින් අරූපාවචර සමාපatti හතරක් තියෙනවනේ ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නීව සංඥා නාසඤ්ඤායතන කියලා. ඒ අරූපාවචර සමාපatti හතරෙන් රූපකයත් නැති කරලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ අෂ්ටඵල සමාපත්තියම උපදවාගෙන ඒ අරූපාවචර ධාන හතර හින්දා රූපයත් නැති කරන්න පුළුවන් විදිහට රූපේනොත් මිදිලා. ඒ වගේම අර මාර්ගහිත අරහත් මාර්ගහිත නැත්තම් අනාගාමී මාර්ගහිතටපත් වුණ හින්දා කාමරාග පටිගියෝ නැති කළ දාලා තියෙන හින්දා ඒ මාර්ගහිතින් නාමකයනොත් මිදිලා. රූපකයෙන් මිදුණා අරූපාවචර සමාපatti හින්දා නාමකයෙන් මිදුණා මාර්ග සිත් උපදවා ගත්ත හින්දා. අන්න ඒ වගේ උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේලාට රහත්ව අෂ්ටඵල සමාපatti උපදවා ගත රහතන් වහන්සේලාට තමන් වහන්සේලාගේ කැමැත්ත අනුව කාලයෙන් කාලයට පුළුවන් පින්වත්නි නිරෝධ සමාපatti සුවයට සමවදින්න. ඒ නිරෝධ සමාපatti සුවයට සමවදිනවා නම් ප්‍රථම ධානයේට මුලින්ම සමවදින්න වෙනවා. අපේ පින්වන්ත මහා කෝටිත මහරහතන් වහන්සේ අහන්නේ ඒ නිරෝධ සමාපatti සුවයට සමවත්න භික්ෂුන් වහන්සේගේ ඒ ප්‍රථම ධානයේ ස්වභාවය ගැන. මුලින්ම ප්‍රථම ධානය ගැන අහන්න ඕන කියලා. ප්‍රථම ධානය ගැන අහනවා. ප්‍රථම ධානය කියන්නේ මොකක්ද කියලා. සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර උනේ කාමයන්ගෙන් වෙන්වුණු මේ ශාසනයේ පැවිදිව සිටින පින්වතුන් වහන්සේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත මෙන්න මේ අවස්ථාවට තමන්ව දියුණු කරගෙන වැඩ ඉන්නවා. ඒකයි ප්‍රථම ධානය කියලා. එතකොට ප්‍රථම ධානයට සමවදින්න නම් දැන් තියෙන සිත් ස්වභාවය වෙනස් කරගන්න වෙනවා. අපිට ඕන විදිහට දියුණු කරගන්න ඕන. සාමාන්‍යයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විඳින මේ කාමාවචර සිත් තියෙනවානේ. ඒ කාමාවචර සිත් වලට පින්වත්නි හැකියාව තියෙන්නේ අරමුණ යන්තමට ගන්න විතරයි. ඒ වුණාට ධාන සිත් වලට පුළුවන් පින්වත්නි අරමුණ හොඳට ගන්න. කාමාවචර සිත් වලට අරමුණ යන්තමට ගන්න පුළුවන් ඉක්මනට මේ කාමාවචර සිත් වල ස්වභාවය අරමුණ හිමම බැහැර වෙලා යනවා. අහපෝ ඒ තිබ්බ විදිහටම ගන්න අමාරුත් එක්ක. හැබැයි ධාන සිත් එහෙම නෙමේ. කාලයක් තිස්සේ හොඳට පුරුදු පුහුණු කරපු හින්දා එකම අරමුණක් ඔස්සේ හිත පවත්වන්න කාලයක් පුරුදු පුහුණු කරපු හින්දා ධාන සිත් වලට පුළුවන් පින්වත්නි අරමුණ ඉතාම හොඳට පැහැදිලිව ගන්න. එතකොට ධාන සිත් ඒ ගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ ඒ නීල පීත ලෝහිත උදාත ආලෝක ආකාශ ආදී කසින අරමුණක් ඒ භාවනාවට ගත්තේ භාවනා අරමුණක් එක්ක හිත ඇති කරගෙන පුරුදු කරලා ඉතාමත් තදින් හොඳින් අර භාවනා අරමුණ ගන්න හුරු කර ගන්නවා. ධානයේ දක්වා දියුණු කරගනිමින් ඉස්සරහට එන හින්දා හොඳට හුරු පුරුදු කරගෙන හිත එකඟ කරගෙන මේ භාවනා අරමුණම සත්‍යමත්ව හිත පිහිටුවාගෙන කටයුතු කරන්න පුළුවන් මේ අයට. ධාන කිව්වහම ධාන ඔක්කොම සූත්‍ර දේශනා අනුව හතරාකාරයක විනොත් අභිධර්ම දේශනාව අනුව පස් ආකාරයකටත් කියන්න පුළුවන්.
පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, චතුර්ථ ධානයේ, ඒ වගේම පංචම ධානයේ මේ විදිහට අභිධර්ම ක්‍රමයට පහක් විදිහට ගන්න පුළුවන් විතක්කය ਵਿਚාරයේ දෙකක් විදිහට අරගත්තාම. හැබැයි විතක්කය ਵਿਚාරයේ පින්වතුනි එකක් විදිහට ගත්තාම ඒකෙන් සූත්‍ර දේශනා ක්‍රමයට පුළුවන් අපිට විතක්ක ਵਿਚාර එකක් විදිහට ගත්තාම ධාන හතර ක්‍රමයකට දැන ඉගෙන ගන්න. එතකොට මේ ධාන උපදවා ගද්දී ධානවල බලවත්ම දෙයක් තියෙනවා. ඒ බලවත් වන දේ තමයි පින්වත්නි සමාධිය. එහෙම නැත්නම් ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ධානවල බලවත්ම දේ වෙන්නේ මේ සමාධිය. ඒ කියන්නේ ඒකාග්‍රතාවය. දැන් සාමාන්‍ය ලෝකයේ ඉන්න මිනිස්සෙගේ දෙවියන්ගේ හිතේ එකඟකම හරිම දුර්වල එකක්. ඒ වුණාට පින්වත්නි ධාන උපදවාගෙන එක අරමුණක් ඔස්සේ හිත පිහිටුවා ගන්න පුරුදු පුහුණු කරගෙන දියුණු කරගත්ත කට්ටියගේ ඒකාග්‍රතාවය ගොඩක් බලවත් එකක්. සාමාන්‍යයෙන් ජීවත් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් එක්ක ඇලීම් බැඳීම් ඇති කරගෙන ඉන්න ඒ අයගේ හිතේ එකඟකම වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මොකක් හරි අරමුණක හිත තියාගන්න ඒ අය උත්සාහ කළොත් ඉතා සුළු වෙලාවකින් ඒක බිඳිලා යනවා. ඒ වුණාට ධානය උපදවාගෙන හිත දියුණු කරගත්ත කට්ටියගේ ඒ සමාධිය කියලා හඳුන්වන ඒ ඒකාග්‍රතාවයේ බොහෝ වෙලාවක් එක අරමුණක හිත නන්වාගෙන තියාගන්න පුළුවන් සමාධියක්. ඒක විනාඩියක්ද, විනාඩි 5ක්ද, 10ක්ද, පැයක්ද, පැය ගානක්ද, දින ගානක්ද ඒක තීරණය වෙන්නේ ඒ ධානලාභීන් තමන්ව දියුණු කරගන්න විදිහ අනුව. දැන් අපේ සරියුත් මහරහතන් වහන්සේගේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රථම ධානයේ මොකද්ද කියලා ඇහුවාම සරියුත් මහරහතන් වහන්සේ ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත අවස්ථාවක් කියලා දේශනා කළා. ඒ தത്വයට එන්න පුළුවන් වෙන්නේ මෙන්න භාවනා කරන යෝගාවචර පින්වතුන් දෝෂ 18ක් තියෙන ස්ථාන මගහැරලා හිත එකඟ කරගන්න පුළුවන්කම තියෙන පරිසරයක් තෝරගන්න ඕන. හිත නොසන්සුන් වන පීඩාවට පත්වන පරිසරය අත්හරින්න ඕනේ. ගුරු උපදේශ එක්කම තමයි භාවනා කටයුතු පටන් ගන්නත් ඕනේ. ධාන උපදවා ගන්න බලාපොරොත්තු වෙන හින්දා ධාන ඔක්කොම උපදවා ගන්න පුළුවන් භාවනා කමඨහනක් තෝරගන්නත් ඕනේ. හැම භාවනා කමඨහනකින්ම පින්වත්නි පුළුවන් කමක් නැහැ ධාන සියල්ල උපදවා ගන්න. ධාන සියල්ලම උපදවා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ ධාන උපදවා ගන්න පුළුවන් භාවනා කමඨහන් අනුව වැඩුවොත්. ඒ ධාන උපදවා ගන්න කැමැති භාවනා කමඨහන අරගෙන ඒක ඔස්සේ සිත පිහිටුවා ගන්න පුරුදු කර ගන්න ඕනේ. අපි කියමුකෝ කෙනෙක් පටවි කසිනය ඔස්සේ භාවනා කරන්න හිතනවා කියලා. එයා කසින මණ්ඩලයක් මුලින්ම හදා ගන්න වෙනවා. එහෙම නැත්නම් ස්වභාවයෙන් තියෙන පටවි නිමිත්තක් ගන්න වෙනවා. ඊට පස්සේ ඒ ඉස්සරහා පියවර කීපයක් තියලා වාඩි වෙලා පටවි කියන වචනේ හිමින් කියවමින් අර පටවි නිමිත්ත හොඳට බලාගෙන හුරු කරගන්න වෙනවා හිත එකඟ කරගන්න. මේ විදිහට හිත එකඟ කරගන්න උත්සාහ කරන ඒ පටවි නිමිත්ත නැත්තම් භාවනා නිමිත්ත හිතට ගන්න කටයුතු කරන ඒ යෝගාවචරයාගේ අවස්ථාව අපි හඳුන්වනවා පරිකර්ම නිමිත්ත කියලා. මේ ඇවිල්ලා පරිකර්ම නිමිති අවස්ථාව. ඊට පස්සේ පින්වත්නි ඒක නා ටික දියුණු වෙනවා. කොච්චරද කියලා කිව්වොත් S2 අරගෙන හොඳට භාවනා කරලා හිතට හොඳට අර භාවනා නිමිත්ත හුරු පුරුදු කර ගන්නවා. ඊට පස්සේ S2 වහගත්තත් ඒ කෙනාට අර හිතට හොඳට හුරු පුරුදු කරපු භාවනා නිමිත්ත තමයි වැටහෙන්නේ. S2 පියාගෙන භාවනා කරද්දී ඒ කෙනාට නිමිත්ත හොඳට පේන්න පටන් ගන්නවා. වෙනත් මොනහරි අරමුණු ස්පර්ශ කරන්නේ නැතිව වෙන අරමුණු මොනවත් ගන්නේ නැතිව
අර කසින අරමුණම හොඳට උකහාගෙන ඒ කෙනා හිත සමාධිය බොහොම ප්‍රබල විදිහට වර්ධනය කර ගන්නවා නම් ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ උද්ඝා නිමිත්ත කියලා. පරිකරම නිමිත්ත පහු කරලා ඊළඟට එන තැන උද්ඝා නිමිත්ත. උද්ඝා නිමිත්ත කියන්නේ හරියට අපේ ඇහැට පේනවා වගේ හිතට පෙනෙන විදිහට පුරුදු පුහුණු කරගත්ත ඒ භාවනා නිමිත්ත. උද්ඝා නිමිත්ත ඇති කරගත්තට පස්සේ භාවනා අරමුණම සිහි කරමින් ඉන්නකොට නීවරණ ධර්ම චිත්තසංතතිය තුළ ටික ටික තුනී වෙන්න පටන් ගන්නවා. ටිකෙන් ටික නීවරණ ධර්මයන් තුනී වීගෙන ගිහිල්ලා හිත පිරිසුදු වෙලා භාවනා නිමිත්ත ඊටාම පිරිසුදු වෙලා හිතට පේනවා වගේ අවස්ථාවක් එනවා. අර භාවනා කරන නිමිත්ත බොහෝම පිරිසිදුව බොහෝම පැහැපත් හිතට පේනවා. සත්පුරුෂ පින්වත්නි, ඒ විදිහට උද්ඝා නිමිත්ත උපදවා ගත්තට පස්සේ ඒ කෙනාට පුළුවන්කම තියෙනවා තවදුරටත් අර කසින මණ්ඩලය ළඟ ඉන්නේ නැතුව තවත් තැනකට ගිහිල්ලා භාවනා කරන්න. වෙනත් තැනකට ගිහිල්ලා වෙනත් කටයුතු කරමින් ඉන්න අතරේ භාවනා කරන්න ගියොතින් අර හිතේ නොසන්සුන්කම් වගේම යටපත් කරපු අර නීවරණ ධර්ම මහප මතුවෙන්නත් පුළුවන්නේ. එහෙම මතුවුනොත් අර උපදවාගත්ත උද්ඝා නිමිත්ත නැති වෙලා යනවා. ඒක එහෙම වෙන්නේ නැති වෙන්න මේ භාවනා කරන යෝගාවචර ගිහි හෝ පැවිදි පින්වතුන් හිත රැක ගන්න ඕන වගේම තව හොඳට පුරුදු කරන්න ඕන. මේ යෝගාවචර පින්වතුන් පංච නීවරණ ධර්ම හුඟක් ප්‍රබල විදිහට යටපත් කරගන්න මහන්සි ගන්න ඕන. නීවරණ ධර්ම පහක් තියෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තින මිත්‍ය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා. ඒ නීවරණ ධර්ම පහ යටපත් කරගන්න බොහොම ප්‍රබල විදිහට සමාධිය ඇති කරගන්න ඕනේ. එතකොට හිත පහන් විවි පවතින වෙලාවක ලහිරු මණ්ඩලයක් වගේ, ස්වර්ණ මණ්ඩලයක් වගේ කසින මණ්ඩලයේ ඊ타මාත්ම පැහැපත් වෙන්න ගන්නවා. ඊ타මාත්ම පැහැපත් ඊ타ම පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාව හඳුන්වන්නේ පින්වත්නි ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒතර කසින මණ්ඩලයේ හුඟක් පැහැපත් පැහැදිලිව හොඳට වැටහෙන්න පටන් ගන්න අවස්ථාව ප්‍රතිභාග නිමිත්ත. එතකොට මේ ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන භාවනා වඩන යෝගාවචර මේ සත්පුරුෂ ගිහි පැවිදි පින්වතුන්ගේ චිත්තසංතති වල තියෙන අර නීවරණ ධර්ම තව තවත් දුරු වෙලා යනවා. උද්ඝා නිමිත්ත උපදවා ගන්නකොට නීවරණ දුරු වුණාට වඩා දුරු වීමක් වෙනවා ප්‍රතිභාග නිමිති අවස්ථාවේදී. ඊටත් වඩා ඇතිවන මේ චිත්ත වීති මාලාවේ සිත් වැල්වල සිත් පෙළේ නීවරණ ධර්මයන් පවතින්නේ නැති විදිහටම තවදුරටත් හොඳට පුරුදු පුහුණු වෙලා උසාසියත්ම එක දිගටම ඇතිවන විදිහට හුරු පුරුදු වෙනවා. එහෙම ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරමින් භාවනා කරන යෝගාවචරයාගේ මේ නීවරණ ධර්ම පින්වත්නි දුරු වෙවි තවදුරටත් හිතේ එකඟකම නැත්තම් සමාධිය වැඩෙන්න පටන් ගන්නවා. එක වෙලාවක් එනවා ඒ කෙනාගේ සිත අර භාවනා අරමුණටම නන්වන ඒ භාවනා අරමුණේම හසුරුවන ඒ නිසාම ලැබෙන ප්‍රීතිය ඒ නිසාම ලැබෙන සැපය ඇතිව බලවත් හිත එකඟව පවත්වා ගන්න පුළුවන් ඔය අංග පහම එකට තියෙන බල සම්පන්න අවස්ථාවක්. අපි කියන්නේ ඒක ප්‍රථම ධානය හිත කියලා. ඔය ප්‍රථම ධානය හිතට පින්වත්නි තවත් නමක් තියෙනවා. ඒ තමයි අර්පණා හිත කියලා කියන්නේ. ප්‍රථම ධානය සිතටම අපි අර්පණා හිත කියලාත් කියනවා. සාමාන්‍යයෙන් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වාදව හැසිරීම, බොරු කීම
කේලාම් කීම සැරපවස වචන කතා කිරීම හිස් වචන කතා කිරීම දැඩි ලෝභී කීර්තිය මිත්‍යා දෘෂ්ටිය ඒ වගේම සාමාන්‍ය ජීවිතයේදී සතුන් මැරීමෙන් වැළකීලා ඉන්න එක සොරකම් කිරීමෙන් වැළකීලා ඉන්න එක කාමයේ වාදවා හැසිරීමෙන් වැළකීලා ඉන්න එක බොරු කීමෙන් කේලාම් කීමෙන් සැරපවස වචන කතා කිරීමෙන් හිස් වචන කතා කිරීමෙන් දැඩි ලෝභී කීර්තිය මිත්‍යා දෘෂ්ටි වලින් ඕවගෙන් වැළකීලා ඉන්න එක පින්වත්නි ඒ වගේ සාමාන්‍ය විදිහට ඉන්න එක කාම ලෝකයට ඇති කාමාවචර සිත් එක්ක ඉන්න අවස්ථාවක්. ඒ කාමාවචර සිත්වල එකඟකම හරි දුර්වලයි. ඒ වුණාට මේ ධාන සිත්වල එකඟකම ගොඩක් බලවත්. ධාන සිත්වල මේ ඒකාග්‍රතාවයේ එහෙම නැත්නම් එකඟකමට සමාධිය කියන්නේ මේ ඒකාග්‍රතාවයේ කියන්නේ මේ සමාධිය ගොඩක් බලවත් හින්දා ඊටා ප්‍රබල වෙනසක් තියෙනවා මේ දෙකේ. කාමාවචර හිත් වලට වඩා ධාන හිත් පින්වත්නි ගොඩාක් බලවත්. එතකොට කාමාවචර හිත් කොච්චර දියුණු කළත් ආවාචන කරපු අරමුණේ තියෙන්නේ 7 පාරක් විතරයි. සාමාන්‍යයෙන් කාමාවචර සිත් පින්වත්නි කොච්චර දියුණු කළත් අරමුණට නන්වමින් කටයුතු කරද්දී ඒ අරමුණට නන්වපු ඒ අරමුණේ අරමුණත් එක්ක ඇති වෙන්නේ 7 පාරක් විතරයි. සාමාන්‍යයෙන් පුරුදු පුහුණු කරපු නැති හිතක් තියෙන කෙනෙක්ට මොකක් හරි අරමුණකට හිත නැන්නුවාට පස්සේ ඒක ඉතා සුළු වෙලාවයි තියෙන්නේ. ඒ කියන්නේ ජවන්සෙත් 7 පාරක් විතර තමයි තියෙන්නේ. ඊට පස්සේ භවාංග වෙනවා. ඒ වුණාට රූපාවචර ධාන සිත් නැත්තම් රූපාවචර ධාන උපදවා ගත්ත කෙනාගේ ඒක එහෙම ලේසියෙන් එහෙම පිරෙන්නේ නැහැ. හැබැයි ඒකේ අවස්ථා 3ක් තියෙනවා. ඒ තමයි පරිකර්ම නිමිත්ත, උද්ඝාන නිමිති, ප්‍රතිභාග නිමිති, උපචාර සමාධි පහු කරගෙන ඇවිල්ලා ප්‍රථම ධානය උපදවා ගද්දී ඒ ප්‍රථම ධානය යෙත් පින්වත්නි තියෙනවා දුර්වල විදිහට ප්‍රථම ධානය උපදවාගෙන තියෙන අවස්ථා, මධ්‍යස්ථ විදිහට ප්‍රථම ධානය උපදවාගෙන තියෙන අවස්ථා, ප්‍රබල විදිහට ප්‍රථම ධානය උපදවාගෙන තියෙන අවස්ථා කියලා 3 ආකාරයක් තියෙනවා. එකම ප්‍රථම ධානය හැබැයි දියුණු කරගන්න විදිය අනුව ඒක අවස්ථා 3ක් තියෙනවා දුර්වල මධ්‍යස්ථ ප්‍රබල විදිහට මේ විදිහට ධානය උපදවා ගත්තාම ඒ ප්‍රථම ධානය ඇතිව ඒ කෙනාට දවසම වුණත් ඉන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් 7 පාරකින් ජවන්සිට පෙළේ ඒ අවසන් වෙලා ගියාට මේ කාම අරමුණුත් එක්ක තියෙන හිත් ධානවලදී හැම නෙමෙයි විනාඩියද පැයද පැය කීපෙද දවසම උනත් ධාන උපදවා ගත්තාම ධානයට සමවැටලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම්ම තමන්ව දියුණු කරගන්න පුළුවන්. සාමාන්‍ය චිත්ත වීතිවල ජවන්සිට 7ක ස්වභාවයේ තිබ්බට ධානලාභියාට සීමාවකින් තොරව අදිස්ථාන කරගන්න කාලය අනුව පින්වත්නි ඉන්න පුළුවන් දවසම උනත් මේ විදිහට ප්‍රථම ධානයේ තීරුම් ගන්න ඕනේ අපි පින්වන්ත මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුවේ ප්‍රථම ධානය මොකද්ද? පිළිතුර උනේ ඇවැත්නි මේ සම්බුදු සසුනේ පැවිදි පින්වතුන් වහන්සේ කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. ඔය ඇත්තන්ගේ රූප ඔය ඇත්තන්ගේ ශරීර කෝඩු මොන තරම්නම් අපසන්න දේවල්ද? තමනොත් කෑම කමින් අසූචි මල්ලක් මුත්‍රා මල්ලක් පුරෝගෙන ඇවිදිමින් තියෙන මේ ශරීරයේ තවත් ඒ වගේ ශරීර හොයන එක තේරුමක් නැති වැඩක්. කාමයන්ගෙන් වෙන් වෙන්න ඕන. රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන පංචකාම සම්පත්තියම වෙන් වෙන්නට ඕන. ඒ විතරක් නෙමේ පින්වත්නි පැවිදි පින්වතුන් වහන්සේලා ගිහි පින්වතුන් සියලුම ව්‍යාපාදයේ තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන ධානාංග දියුණු වන විදිහට කටයුතු කරගන්න ඕන. අපේ පින්වන්ත මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් ඒකටම අදාළ ඊළඟ ප්‍රශ්නය අහනවා. පඨමං පනාවුස ඥානං
කති අංගිකාන්ති කියලා. ඒ කියන්නේ ඇවැත්නි ප්‍රථම ධානයේට අංග කීයක් තියෙනවද කියලා. පඨමං පනාවස ඥානං කති අංගිකාන්ති. ඇවැත්නි ප්‍රථම ධානයේට අංග කීයක් තියෙනවද? සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර උනේ පඨමං කෝ ආවසෝ ඥානං පංචාංගිකං. ඉදා උසෝ පඨමං ඥානං සමාපන්නස්ස බික්කුණෝ විතක්කෝච වත්තති. විචාරෝච පීතිච සුඛංච චිත්තේ කග්ගතාච. පඨමංකෝ ආවසෝ ඥානං ඒවං පංචාංගිකන්ති කියලා පිළිතුරු ලබා දුන්නා. එවත්නි ප්‍රථම ධානයේ අංග පහක් සමානව තියෙන එකක්. අංග පහක් සම මට්ටමට දියුණු කරගත් අවස්ථාවක් ප්‍රථම ධානය කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. එවත්නි මේ ශාසනයේ ප්‍රථම ධානයට සමවත්න පැවිදි පින්වතුන් වහන්සේට විතර්කයත් විචාරයත් ප්‍රීතියත් සුඛයත් ඒකාග්‍රතාවයත් කියන ඔය අංග ටික සමව තියෙනවා. ප්‍රථම ධානයේ මෙන්න මේ කිව්ව අංග පහ සමබරව තියෙන සමව තියෙන එකක් කියලා අපේ සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි ප්‍රථම ධානය උපදවා ගන්නකොට ඒකේ තියෙන බල සම්පන්න මාංගයේ වෙන්නේ ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියන්නේ සමාධිය. සමාධියට උපකාර කරනවා විතක්ක විචාර පීති සුඛ කියන විතක්ක විචාර පීති සුඛ කියන ධර්ම සමාධියට උපකාර වන ධර්ම. විතක්ක විචාර පීති සුඛ කියන ධර්ම හතරේ උපකාරයෙන් සමාධිය බලවත් වෙලා ප්‍රථම ධානයේ හැඩගැහෙන්නේ. ඒ කියන්නේ ප්‍රථම ධානයේ හැඩගැහෙන්නේ පින්වත්නි විතක්ක විචාර පීති සුඛ කියන මේ ධර්ම හතරේ උපකාරයෙන් සමාධිය බලවත් වන හින්දා. අර ධර්ම හතරේ උපකාරයෙන් තමයි සමාධිය බලවත් වෙන්නේ. මේ ධර්මවල එකිනෙකාගේ සම්බන්ධතාවයේ හින්දා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධර්ම පහම සමබරව තියෙනවා. ඒක ප්‍රථම ධාන අවස්ථාව. එතකොට ප්‍රථම ධාන අවස්ථාවේදී අර අංග පහ විතක්ක විචාර පීති සුඛ කියන ඒ අංග හතරයි ඒකාග්‍රතාවය ඒ අංග පහ සමානව තියෙනවා. එතකොට විතර්කය කියලා කියන්නේ හිත නැවත නැවත අරමුණට නන්වන ස්වභාවය. විතක්කය කියන්නේ පින්වත්නි හිත නැවත නැවතත් අරමුණට නන්වන ස්වභාවය. විචාරය කියලා කියන්නේ හිත නැවත නැවතත් අරමුණේ හසුරවන ස්වභාවය. විතක්කය කියන්නේ හිත නැවත නැවත අරමුණට නන්වන ස්වභාවය. විචාරය කියලා කියන්නේ හිත අරමුණේ නැවත නැවත හසුරවන ස්වභාවය. ඒක අරමුණ පිරිමන්න ස්වභාවය. ප්‍රීතිය ඊළඟ අංකේ. ප්‍රීතිය කියලා කියන්නේ අරමුණේ හිත පිනවන ස්වභාවය, ප්‍රබෝධමත් කරන ස්වභාවය. ඊළඟ අංගයේ සුඛය. සුඛය කියන්නේ හිත අරමුණු රසයේ ආස්වාදනය කරන ස්වභාවය. හිත අරමුණු රසයේ ආස්වාදනය කරන ස්වභාවය තමයි සුඛය කියලා කියන්නේ. ඊළඟට ඒකාග්‍රතාවය. ඒකාග්‍රතාවය කියන්නේ හිත එක අරමුණකට යොදා තබන ස්වභාවය. ඒකාග්‍රතාවය කියන්නේ හිත එක අරමුණකට යොදා තබන ස්වභාවය. මෙන්න මේ කියන ධර්ම පහ පින්වත්නි සම මට්ටමට පවත්වා ගන්න ඕනේ ප්‍රථම ධානයට පත් වෙන්න නම්. ආපව මතක කරගන්න විතක්කය කියන්නේ හිත නැවත නැවත අරමුණට නන්වන ස්වභාවය. විචාරය කියන්නේ හිත අරමුණේ නැවත නැවත හසුරවන අරමුණ පිරිමන්න ස්වභාවය. ප්‍රීතිය කියලා කියන්නේ අරමුණේ සිට පිනවන ප්‍රබෝධමත් කරන ස්වභාවය. සුඛ කියලා කියන්නේ සිත අරමුණු රසයේ ආස්වාදනය කරන ස්වභාවය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිත එක අරමුණකට යොදා තබන ස්වභාවය. මෙන්න මේ ධර්ම පහ සම මට්ටමකට තිබ්බොත් තමයි
ප්‍රථම ධානයේ සෑදෙන්නේ. මහා කොට්ටිත මහරහතන් වහන්සේ ප්‍රථම ධානයේ තියෙන අංග ටික ඇහුවා. සරියුත් මහරහතන් වහන්සේ මේ විදිහට ප්‍රථම ධානය විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ සමව තියෙන අවස්ථාව කියලා දේශනා කරන්නට යෙදුනා. දැන් කවුරු හරි ඔබට කිව්වොත් ප්‍රථම ධානයේ තියෙන නළල ළඟ කියලා ඔය ඇත්ත එයාගේ නළල එහෙම බලන්න යන්න එපා. සමහර අයගේ හැටියට ප්‍රථම ධානයේ තියෙන නහය ළඟ. තවත් සමහර අයගේ බෙල්ල ළඟ. තවත් සමහර අයගේ පපුව ළඟ. ඔය ඇත්ත ඕව එහෙම බලන්න යන්න එපා. මොකද ප්‍රථම ධානයේ පින්වත්නි චිත්ත සංතතිය තුළ පවතින වෙනස්කමක්. ඒ කියන්නේ තියෙන తত্ত্বය අර මේ කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච විචිකිච්ඡාවන් ඒ තියෙන චිත්ත සංතතිය වෙනස් තත්ත්වයකට පරිවර්තනය කර ගන්නවා. ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ සම මට්ටමකට පත්වන විදිහට දියුණු කර ගන්න ඕන භාවනා අරමුණත් එක්ක. එකම අරමුණයි ඒ භාවනා අරමුණ පඨවි ආපෝ ආදී මොකක් හරි භාවනා අරමුණක්. එතකොට එකම අරමුණක් ඔස්සේ හිත පිහිටුවාගෙන සිතේ තියෙන தත්ත්වය වෙනස් කරගෙන දියුණු කරනකොට විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග සමව පහළ වෙනවා. දැන් පහුගිය කාලේ සහතිකක් දුන්නානේ මෙයා ප්‍රථම ධානයේ ලැබලා මෙයා සෝවහන් වෙලා මෙයා සකදාගාමී වෙලා ඒ වගේ වංචනික මිනිස්සු සහතිකත් පහුගිය කාලේ දුන්නානේ. එහෙම පින්වත්නි මේ පිටස්තරව කොහෙවත් ප්‍රථම ධානයේ නැහැ. ප්‍රථම ධානය උපදවා ගන්න ඕන තමන්ගේ චිත්තසංතතිය තුල. මේ විදිහට මහා කොට්ටිත මහරහතන් වහන්සේ ඇහුව ප්‍රශ්නවලට සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. අහපව මහා කොට්ටිත මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පඨමං පනාවුසෝ ඥානං කතංග විප්පහීනං කතංග සමන්නාගතන්ති කියලා. පඨමං පනාවුසෝ ඥානං කතංග විප්පහීනං කතංග සමන්නාගතං කියලා. ඒ කිව්වේ පින්වත්නි ඇවැත්නි ප්‍රථම ධානය උපදවා ගත්තාම අංග කීයක් නැති වෙනවද? අංග කීයක් තියෙනවද කියලා. ඒක ප්‍රථම ධානයේ උපදවා ගන්න වෙලාවේදී ඒ චිත්තසංතතියේ අංග කීයක් නැති වෙනවද? අංග කීයක් ඇති වෙනවද කියලායි අහන්නේ. ඒ චිත්තසංතානයේ අංග කීයක් ප්‍රථම ධානයේ උපදවා ගන්නකොට නැති වෙනවද? අංග කීයක් තියෙනවද? සරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර උනේ පඨමංකෝ ආවසෝ ඥානං පංචංග විප්පහීනං පංචංග සමන්නාගතං ඉදා උසෝ පඨමං ඥාන සමාපන්නස්ස බික්කුණෝ කාමච්ඡන්தோ පහීනෝ හෝති ව්‍යාපාදෝ පහීනෝ හෝති තිනමිද්දං පහීනං හෝති උද්ධච්ච කුක්කුච්ඡං පහීනං හෝති විචිකිච්ඡා පහීනා හෝති විතක්කෝච වත්තති විතාරෝත වත්තති පීතිච සුඛංච චිත්තේකග්ගතාච පඨමංකෝ ආවසුචානං එවං පංචංග විප්පහීනං පංචංග සමන්නාගතන්ති කියලා. සරියුත් මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. එවත්නි ප්‍රථම ධානයේ අංග කීයක් දුරු වෙනවද? ප්‍රථම ධානයේදී අංග කීයක් ඇති වෙනවද කියලා මේ විදිහට තේරුම් ගන්න ඕනේ. ප්‍රථම ධානයේ අංග පහක් නැති වෙලා යනවා. ප්‍රථම ධානයෙන් අංග පහක් ඇති වෙනවා. මේ ශාසනයේ පැවිදි පින්වතුන් වහන්සේලා ප්‍රථම ධානයේට සමවත්නවා නම් ඒ පැවිදි පින්වතුන් වහන්සේගේ චිත්තසංතතියේ තියෙන කාමච්ඡන්ද නීවරණේ නැති වෙලා යනවා. ඒ පැවිදි පින්වතුන් වහන්සේගේ චිත්තසංතතියේ තියෙන ව්‍යාපාද නීවරණේ නැති වෙලා යනවා. තිනමිද්ද නීවරණයක් නැති වෙලා යනවා. අයි උද්ධච්ච කුක්කුච්ච නීවරණයක් නැති වෙලා යනවා. විචිකිච්ඡා නීවරණයක් නැති වෙලා යනවා. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තිනමිද්දේ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඔය නීවරණ ධර්මයෝ නැති වෙලා යනවා. ඒ වෙනුවට පැවිදි පින්වතුන් වහන්සේගේ චිත්තසංතතියේ පින්වත්නි විතක්කය, විචාරය,
පීතිය, සුඛය, ඒකාග්‍රතාවය කියන ඔය අංග පහ අපූර්වට වැඩෙන්න පටන් ගන්නවා. ඔය විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ සමව පවතිනවා ප්‍රථම ධානයේදී. එවත්නි ප්‍රථම ධානයේ උපදවා ගන්නකොට අංග පහක් නැති වෙනවා, අංග පහක් ඇති වෙනවා කියලා සරියුත් මහරහතන් වහන්සේ මහා කොට්ටිත මහරහතන් වහන්සේට දේශනා කළා. පින්වත්නි අපි අංග පහක් නැති වෙනවා, අංග පහක් ඇති වෙනවා කියලා දේශනා කළානේ. විතක්කය, විචාරේ, පීතිය, සුඛය, ඒකාග්‍රතාවයේ ප්‍රථම ධානයේදී ඇතිවන අංග පහ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තින මිද්දේ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡාවන් ප්‍රථම ධානයේදී නැතිවන අංග පහ. මෙතෙන්දී විතක්කය කියලා කිව්වනේ. විතක්කය කියලා කියන්නේ භාවනා කරන යෝගාවචරයාගේ හිත නැවත නැවත අරමුණට නන්වන ස්වභාවයට. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයේගේ හිත නැවතත් අරමුණට යවන නන්වන ස්වභාවයක් තියෙනවනේ. ඒක විතක්කය. මේ විතක්කය උපදවා ගන්නකොට ඒකෙන් තින මිද්ද නීවරණේ නැති වෙලා යනවා. හොඳට මතක තියාගන්න. විතක්කය උපදවා ගත්තොත් විචාරයේ ඔබේ චිත්ත සංතතිය නැති වෙලා යනවා. ඊට පස්සේ විචාරය කියලා කියන්නේ අරමුණේම හැසිරවීම. විතක්කේ අරමුණට නැන්වීම, විචාරයේ නැන්වූ අරමුණේ සිට හැසිරවීම. මේ නැන්වූ අරමුණේ සිට හැසිරවීමේදී සැකයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා විචිකිච්ඡා නීවරණේ නැති කරන්නේ විචාරයෙන්. විතක්කයෙන් තින මිද්දයත්, විචාරයෙන් විචිකිච්ඡා නීවරණයත් නැති කළා දානවා නැවත ඇති වෙනකන්. ඒ කියන්නේ යම් හේකින් පිරිහුණොත් නැවත ඇති වෙන්න පුළුවන්. නැවත ඇති නොවන විදිහට නැති කරන්න කටයුතු කරගන්නවා ධානයේ ඉන්නකන්. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි අංගය තමයි ප්‍රීතිය කියලා කියන්නේ. ප්‍රීතිය කියලා කියන්නේ පින්වත්නි අරමුණේ සිට පිනවන ස්වභාවයට නමක්. අරමුණේ සිට පිනවන ප්‍රබෝධමත් කරන ස්වභාවයක් ඇති වෙනවා. මේ ප්‍රීතිය ඇති වෙන්නේ චිත්ත සංතතියේ ව්‍යාපාදේ නැසමින්. ප්‍රීතිය ඇති වෙන්නේ ව්‍යාපාදේ කියන නීවරණේ යටපත් කරමින් නැසමින්. ඊළඟට සුඛය. සුඛය කියලා කියන්නේ අරමුණෙහි රසය ආස්වාදනය කරන ස්වභාවයට නමක්. සුඛය අරමුණේ රසය ආස්වාදනය කරනවා. ඒක සුඛයෙන් නැති කරන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය. සුඛයෙන් උද්ධච්ච කුක්කුච්ච නීවරණේ යටටි කළා දානවා, යටපත් කළා දානවා. ඊළඟට ඒකාග්‍රතා චෛතසිකය. ඒකාග්‍රතාවය කියලා කියන්නේ හිත ඒක අරමුණක තබා ගන්න ස්වභාවයට. හිත ඒක අරමුණක තබා ගන්න ස්වභාවයට ඒකාග්‍රතාවය කියලා කියනවා. මේ ඒකාග්‍රතාවෙන් කාමච්ඡන්ද නීවරණේ යටපත් කරලා දානවා. මේ ඒකාග්‍රතාවෙන් කාමච්ඡන්ද නීවරණේ පින්වත්නි යටපත් කරලා දානවා. දැන් ඔය ඇත්ත විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව ගැන නම් හොඳ වැටහීමක් ඇති කරගත්තා. හැබැයි තවමත් ඔය ඇත්තන්ට කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම ගැන පැහැදිලි වැටහීමක් නැතිව ඇති. විතක්කයෙන් තින මිද්දේ නැති කරනවා කිව්වා. විචාරයෙන් විචිකිච්ඡාව නැසනවා කිව්වා. ප්‍රීතියෙන් ව්‍යාපාදේ නැසනවා කිව්වා. සුඛයෙන් උද්ධච්ච කුක්කුච්චේ නැසනවා කිව්වා. ඒකාග්‍රතාවයෙන් කාමච්ඡන්ද නීවරණේ නැසනවා කියලා කිව්වා. හැබැයි මේ කිව්ව කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම විස්තර වශයෙන් තම හඳුනාගත්තේ නැහැ. පින්වත්නි විස්තර වශයෙන් හඳුනා ගන්නට ඕනේ. විස්තර වශයෙන් හඳුනා ගන්න කිව්වහම එතනදී පංච නීවරණ ධර්මයෝ මේ විදිහට තේරුම් ගන්නට ඕනේ. පංච නීවරණ ධර්ම. නීවරණ කිව්වහම නීවරණ කියන වචනයෙන් හඳුන්වන්නේ ධ්‍යාන උපදවා ගන්නත් මාර්ගඵල උපදවා ගන්නත් බාධා කරන ධර්ම. නීවරණ කියන එකෙන් පින්වත්නි
ධ්‍යාන උපදවා ගන්නත් මාර්ගඵල උපදවා ගන්නත් බාධා කරන ධර්ම තමයි හඳුන්වන්නේ. නීවරණ පහක් තියෙනවා කිව්වනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ධර්ම පහක් තියෙනවා. ඒකෙන් කාමච්ඡන්දය කියන්නේ පංචකාම සම්පත් වලට තියෙන ඇලීමට නමක්. කාමච්ඡන්දය කියන්නේ කාමයන්ට ඇති කැමැත්ත පංචකාම සම්පත් වල තියෙන ඇලීමට නමක්. තරහව තමයි ඊළඟ එක ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ තරහවට නමක්. ඊට පස්සේ තිනමිද්ධ. තිනමිද්ධ කියලා කියන්නේ චිත්තචෛතසිකයන්ගේ අලසකමට නමක්. තිනමිද්ධ කියන්නේ චිත්තචෛතසිකයන්ගේ අලසකමට සහ ගිලන්කමට නමක්. ඊට පස්සේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ පින්වත්නි බුද්ධ ආදී අටතැන්හි සැකේට නමක්. කාමච්ඡන්දේ කියන්නේ පංචකාම සම්පත් වලට තියෙන ඇලීම, ව්‍යාපාදේ කියන්නේ තරහව, තිනමිද්ධේ කියන්නේ චිත්තචෛතසිකයන්ගේ අලස බව, ගිලන් බව, උද්ධච්ච කුක්කුච්ච කියන්නේ නොසන්සුන්කම හා පසුතැවීම, විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකේට නමක්. එතකොට මේකේ කාමච්ඡන්දය කියලා කියන්නේ පින්වත්නි බලවත් ලෝභයට, දැඩි ලෝභයට. ඒ කියන්නේ බලවත් ලෝභයට, දැඩි ලෝභයට තමයි පින්වත්නි මෙතන කාමච්ඡන්දය කියලා කියන්නේ. බලවත් ලෝභේ, දැඩි ලෝභේ, ඒ කියන්නේ වස්තුකාම, ක්ලේශකාමයන්ට තියෙන බලවත් ආසාව තමයි කාමච්ඡන්දය කියලා. නීවරණ ධර්ම සත්වයින්ව කාම භවයේ බැඳලා තබමින් බොහෝ දුක් කරදර ඇති කරන කාරණාවක්. නීවරණ ධර්ම කුසලයට හුඟක් බාධා කරනවා. සමාධියට සම්පූර්ණයෙන්ම විරුද්ධ දෙයක් තමයි නීවරණ ධර්ම කියලා කියන්නේ. මේ නීවරණ ධර්ම තියෙන තාක් කාලයක් පින්වත්නි සමාධිගත වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට කාමච්ඡන්දය කියලා කියන්නේ කාම තණ්හා ස්වභාවයට, බලවත් ලෝභයට, දැඩි ලෝභයට, වස්තුකාම ක්ලේශකාමයන්ට. කාමච්ඡන්දේ නසන්න පුළුවන් වෙන්නේ ඒකාග්‍රතා චෛතසිකයෙන්. ඊට පස්සේ ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියලා කියන්නේ අනුන් විනාශ වේවා කියලා හිතන ස්වභාවයට නමක්. දේශසහගත හිතට අනුන් විනාශ වේවා කියලා හිතන ස්වභාවයට තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ. මේ විදිහට පින්වත්නි ඔය ඇත්තෝ කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තිනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ධර්මයෝ තේරුම් ගන්නට ඕන. පින්වත්නි අනුන් විනාශ වේවා කියලා හිතන දේශසහගත හිතට, නපුරු හිතට, ක්‍රෝධයට, වෛරයට ව්‍යාපාදේ කියලා කියනවා. හිත දූෂණය කරන, ඒ වගේම කුසලයට බාධා කරන, මේක නිවන් මඟ අවුරන ධර්මතාවයක්. සතුටින් ප්‍රීතියෙන් ඉන්නකොට මේ ව්‍යාපාදය ඇති වෙන්නේ නැහැ. ව්‍යාපාදයටම තමයි අපි ක්‍රෝධය කියලා කියන්නේ, ද්වේෂය කියලා කියන්නේ. ක්‍රෝධය, ද්වේෂය සතුටින් ප්‍රීතියෙන් ඉන්නකොට ඇති වෙන්නේ නැහැ. ප්‍රීතිය ව්‍යාපාදයට විරුද්ධ ධර්මතාවයක්. ඒතකොට භාවනා කරන යෝගාවචර කට්ටිය කමඨහං අරගෙන භාවනා කරනකොට අරමුණේ හිත හොඳට පිහිටුවාගෙන භාවනා කරද්දී ඒ කෙනාගේ අරමුණ ඉතා හොඳට පැහැදිලිව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ප්‍රීතිය හුඟක් බලවත්ව හට ගන්නවා. ඒ ප්‍රීතිය හින්දා ව්‍යාපාදයට නැගිටින්න පින්වත්නි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ව්‍යාපාදේ නසලා දාන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රීතියෙන්. ප්‍රීතිය ව්‍යාපාදේ නසන අංගයේ විදිහට තමයි මේ ධාන සිත්වල ඇති වෙන්නේ. ඊළඟ නීවරණ ධර්මයේ තිනමිද්ධය. දැන් කුසලසිත, ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ යහපත් හොඳ ප්‍රතිඵල ලබා දෙන යහපත් සිත් ආවරණය කරන හිතේ තියෙන චෛතසික ධර්මවල මැලි බවට, මලානික බවට, අකර්මණ්‍ය කරන ස්වභාවයට, අරමුණ ගන්නකොට සිතේ ඇතිවන අකර්මණ්‍ය ස්වභාවයට
තින මිද්දේ කියලා කියනවා. හොඳ යහපත් අරමුණු ලං කරලා පැහැදිලිව හොඳට බලන්න බැරි විදිහට අකර්මණ්‍ය කරන ස්වභාවය තමයි තින මිද්දේ කියලා කියන්නේ. හුඟා කිහි අයට පැවිදි අයට ලොකුම බාධා වෙන්නේ මෙන්න මේ තින මිද්දය. මේ තින මිද්දය ධ්‍යාන උපදවා ගන්න හිත නසන්නට හුඟක් බාධා වෙනවා. ඒක හරියට කලන්තයක් හැදලා ඉන්න මිනිස්සෙට බරක් උස්ස ගන්න බැරුව බිම වැතිරලා ඉන්නවා වගේ. තින මිද්දෙන් පීඩාවටපත් වෙලා ඉන්න අයට හොඳ යහපත් අරමුණු ලං කර ගන්න බැරි මට්ටමක් ඒ චිත්තසංතතිය තියෙන්නේ. කවුරු හරි ශක්තිමත් පුද්ගලයෙක් අර කලන්තේ හැදලා ඉන්න කෙනාව නැගිටවල උනන්දු කරවල එයාට බරක් කරෙන් තියලා එයාව ඉස්සරහට යවනවා වගේ පින්වත්නි අරමුණේ සිට නැන්වීමට ශක්තිය තියෙන විතරකය දියුණු කර ගන්නකොට මේ තින මිද්ද නීවරණේ නැසලා දාන්න පුළුවන්. තින මිද්ද නීවරණේ නැසලා දාන්න නම් අරමුණට හිත යොදවන ස්වභාවයේ ගොඩාක් බලවත් වෙන්නට ඕන. තින මිද්දේ නැසන්න පුළුවන් වෙන්නේ අරමුණේ හිත මනාව පිහිටවල අරමුණට සිත නැන්වීමේ ශක්තිය ඇති වෙන මේ විතරකේ දියුණු කළොත්. ඊට පස්සේ උද්ධච්ච කුක්කුච්චය. උද්ධච්ච කුක්කුච්චය කියලා කියන්නේ පින්වත්නි හිතේ නොසන්සුන්කම හා පසුතැවීමට නමක්. උද්ධච්චය කියලා කියන්නේ හිතේ නොසන්සුන්කමට නමක්. කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවීමට නමක්. එතකොට මේ දෙක එක වගේ හින්දා තමයි එකට ගන්නෙ. එතෙන්දී මානසික දුකින් පීඩාවටපත් වෙලා ඉන්න කට්ටියගේ නොසන්සුන්කමත් පසුතැවිල්ලත් හොඳට පේනවා. හිතේ සුවපත් බවක් දියුණුවක් ඇති කරගන්න පුළුවන් නම් පින්වත්නි නොසන්සුන්කම පසුතැවිල්ල නැති වෙලා යනවා. භාවනා කරන යෝගාවචරයෝ අරමුණේ හිත මනාව පිහිටුවාගෙන කටයුතු කරද්දී ඒ ඇතිවන ප්‍රීතිය හින්දා සිතේ සුවපත්කමකුත් මානසික සැප වේදනාවකුත් ඇති වෙනවා. ඒ මානසික සැප වේදනාව සැපේ කියලා තමයි හඳුන්වන්නේ. උද්ධච්ච කුක්කුච්ච දෙක නසන්න පුළුවන් වෙන්නේ ධානය හිතේ ප්‍රීතිය හින්දා ඇතිවන මානසික සැප වේදනාවන මේ සුඛයෙන්. සුඛයෙන් තමයි උද්ධච්ච කුක්කුච්ච දෙක නසන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ අන්තිම නීවරණ ධර්මයේ තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකයට නමක්. සැක කරන්නේ බුද්ධ ආදී අටතැන්. ඒ කියන්නේ පින්වත්නි බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ත්‍රිවිධ සීලේ, පූර්වාන්තේ, අපරාන්තේ, පූර්වාපරාන්තේ, පටිච්ච සමුප්පාද ධර්මයේ කියන ඕවා තමයි සැක කරන්නේ. මේ විචිකිච්ඡාව කුසලයේ වළක්වන බලවත් නීවරණ ධර්මයක්. යම්කිසි දෙයක් සැකහැර දැනගන්න නම් ඒ අරමුණේ හිත මනාකොට හසුරවල බලන්න ඕන. බලවත් කරගත්ත විතර්කයෙන් අරමුණට නන්වල ඒ අරමුණට නන්වල අරමුණේ හසුරවනේ විචාරය ඇති කරගත්තාම මේ විචාර චෛතසිකයට පුළුවන් හුඟක් බලවත්ව අරමුණේ හැසිරෙමින් පින්වත්නි කටයුතු කරන්න. මේ විචාරයේ තමයි සියලුම සැක සංකා දුරු කරන අංගය වෙන්නේ. විචිකිච්ඡාව නසලා දාන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ විචාර චෛතසිකයෙන්. මේ විචාරය විචිකිච්ඡාව නසන අංගය වෙනවා මේ ධාන සිත්වලදී. ප්‍රථම ධානයේදී මේ කිව්ව විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ සම මට්ටමට තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයෝ නැසමින් ප්‍රථම ධානයේ පරිත්ත මධ්‍යම ප්‍රනීත විදිහට තුන් ආකාරයක් වෙනවා. දුර්වලව මධ්‍යස්ථ ප්‍රමාණයට ප්‍රබල විදිහට දියුණු කරගන්න විදිහ අනුව. ඊට පස්සේ ဒုတိ ය ධානයේට සමවදින්න ඕන ආවචන සමාපජ්ජන අදිඨාන උට්ටාන ප්‍රතිවේක්ෂා කියන පංචවසීතාවයන් ඇති කරගත්තාම ඊට පස්සේ තෘතීය ධානයේට චතුර්ථ ධානයේට ඒ විදිහට ධාන වලට පිළිවෙලින් සමවැදලා තමයි ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන වලට සමවදින්න තියෙන්නේ. ඒ විදිහට අෂ්ටඵල සමාපatti ලාභයේ උනහම අරූපකයෙන් ඒ කියන්නේ අරූපාවචර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන කියන මේ අරූපාවචර ධ්‍යාන හතර උපදවාගෙන
රූපේ නැති කරලා මාර්ග හිත් උපදවාගෙන නාම ධර්මයෝ එහෙම නැති කරගෙන පින්වත්නි ඒ කෙනාට සංඥා වේදිත නිරෝධ සමාපatti සුවේට සමවදින්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට පින්වන්ත මහා කොට්ටිත මහ රහතන් වහන්සේ ඇසූ ප්‍රශ්නවලට සරියුත් පින්වත් මහතෙරුන් වහන්සේ පිළිතුරු ලබා දුන්නා. අදට ඔය පින්වතුන්ට එපමණයි දේශනා කරන ලබන්නේ. පින්වත්නි අද ඔය පුණ්‍යවන්තයින්ට අපි දේශනා කළේ ඒ ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? ප්‍රථම ධානයේ තියෙන අංග මොනවාද? ඒ අංග හටගන්නේ මොන අංග නැති කළොත්ද කියන ඒ කවුණු අනුවයි. පුණ්‍යවන්ත ඔබ හැමදෙනාම අද ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුනා. මේ ධර්ම ශ්‍රවණය මේ පුණ්‍ය ධර්මයෝ පුණ්‍යවන්ත ඔබගේ ප්‍රඥාව දියුණු කරගන්නත් ඉක්මන් භවයකදීම කල නොයවාම ඔබේ හේතු සම්පත් මොහු පුරා ගිහිල්ලා නම් මේ දහවල මේ රාත්‍රිය අදම නැත්නම් හෙටම නැත්නම් ඔය ඇත්තන්ට දවසින් දෙකකින් සතියේ මාසෙන් ඉක්මනටම සසර දුක් නසා සසරින් එතරව චතුරාර්ය සත්‍ය භූත ඥානයේ කෙලසුන් නසන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා අදිස්ථාන කරගන්නට ඕනේ. සාදු සාදු සාදු. එහෙමයි හඳුනන්නේ. පින්වන්ත අපේ කාලිංග මහත්මයා එහෙමයි. අපි මෙපමණක් කළ වැඩසටහන අතර කරමුද? එහෙමයි හඳුනන්නේ. ප්‍රශ්න ආරේ අපි නාක්තමුනේ ස්වාමීන් වහන්සේ. අදට පොඩ්ඩක් නතර කරමු. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් එහෙමනම් සත්පුරුෂ පින්වත්නි මෙතෙක් වේලා ඔබ රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරය ඔබ නමින් මිය පාරලව ගිය සසරගත නෑදෑයිනට අනුමෝදන් කරන්නට ඕන. පුණ්‍යවන්ත කාලිංග ගුණරත්න මහත්මයාණන් සමන්ති ගුණරත්න මහත්මිය සත්පුරුෂ පින්වතුන්ගේ දායකත්වයෙන් සංවිධායකත්වයෙන් අඛණ්ඩවම ඔබේ ජීවිත දහමින් ආලෝකමත් කරමින් පෝෂණය කරමින් පින්වත්නි සිදු කරගෙන යන වැඩසටහන් ධර්ම දේශනා මාලාවේ 61 වන ධර්ම දේශනා වාරයේ අදත් ඔය ඇතෝ ශ්‍රවණය කරන්නට යෙත්නා මෙතෙක් වේලා රැස් කරගත් පුණ්‍ය සම්භාරය මියගිය නෑදෑයිනට අනුමෝදන් වේවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. සක්‍ර වෛශ්‍රවන් දතරාෂ්ට්‍ර විරෝධ විරූපාක්ෂාදී කොටගත් සමස්ත දිවරාජ සමූහයා මේ පින් අනුමෝදන් වේවා. දෙවිවරු ඔබව රකිත්වා දෙවියොත් නිවනින් සැනසීත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. මේ සියලුම පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට ඒකාන්තේම හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න. ඉදන් මේ පුඤ්ඤං ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු අසවක්ඛයා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම අවබෝධ වීම පිණිසම හේතු වේවා. මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාප මිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද
වන්නේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ආශ්‍රයම ලැබේවා පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ පින්වන්ත ඔබේ ජීවිතවලට දහම් ආලෝකය ලබා දෙමින් මේ පින්බර වැඩසටහන් මාලාව අඛණ්ඩවම සංවිධානය කරගෙන මේ තරම් දිගු ධර්ම දේශනා මාලාවක් සිදු කරවපු පින්වන්ත අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි උදහමුදා කර්නල් කාලිංග ගුණරත්න මහත්මයාණන්ගේ දයාබර මහත්මිය සමන්ති ගුණරත්න මහත්මිය දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් විවිධ රටවල් වල සිටින සදහැබර මහත්ම මහත්මිය සියල්ලටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරු ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සුපත්තිවා තෙරුවන් සරණ දීර්ඝායුෂ ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සසද අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මය්යං දාතබ්බං සසද සාදුදාමි ඕකාස ඕකාස द्वारත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ ඕකාස කමාමි බන්තේ කමාමි කමතබ්බං ත්‍ත්‍යම්පි ඕකාස කමාමි බන්තේ කමං කම තතියම්පි ඕකාස කමාමි බන්තේ සාදු කමං කමතබ්බං අවසරයි ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාදාභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත් භාවය ලැබේවයි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. තවද ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය මහා කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ සුදාරක ස්වාමින් වහන්සේ සුමග්ග ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලයේ අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම දේශනාවන් අපට පිටපත් කර දෙන සෝමා බාලචන්ද්‍ර මහත්මියටත් උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මෙම සියලු කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වුණු පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි පින්වත්නි විශේෂයෙන්ම අපි සෝමා බාලචන්ද්‍ර මහත්මියට පුණ්‍යානුමෝදනා කරනවා. එතුමිය ගියවර ධර්ම දේශනාවත් සකස් කරලා තියෙන්නේ. ඒ අපි අද හවස ලබා දෙන්නම් අපි පින්වන්ත කාලිංග මහත්මයාණන්ට. එතුමියටත් ඔබ හැමදෙනාටම තුනුරුවන්ගේ සානේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නිදුක් වේවා නිරෝගී වේවා වහන්සේ සුවපත් වේවා සාදු සත්.